සියලු දියණියන්ට සුබ දවසක්. අද දවසේ මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නට යන්නේ දෙවන වාරයට නියමිත ප්‍රස්ථාර පාඩම. අපිට ප්‍රස්ථාර පාඩමේ තියෙනවා සමගාමී සමීකරණ යුගලයක්. වීජීය ක්‍රමයෙන් විසඳන ක්‍රමය අපි ඉගෙනගෙන තියෙනවා. ඊළඟට තියෙන්නේ ප්‍රස්ථාරික ක්‍රමයෙන් විසඳන්න. දැන් අපි බලමු සමගාමී සමීකරණ දෙක ප්‍රස්ථාරික ක්‍රමයෙන් විසඳන්නේ කොහොමද කියලා. සමගාමී සමීකරණ දෙකක් ලිව්වා. සමගාමී සමීකරණ දෙක ඔයාලත් සූදානම් වෙන සමගාමී සමීකරණ දෙක ලියලා විසඳන්න වීජීය ක්‍රමයට. මේක පළවෙනි එක, මේක දෙවෙනි එක. මම දැන් බලනවා x වල සංගුණක. x වල සංගුණකේ මෙතන 1යි, මෙතන 5යි. සමාන වෙලා නැහැ. මෙතන y වල සංගුණකේ 1යි, y වල සංගුණකේ 2යි. ඒකෙත් සමාන වෙලා නැහැ. මම ඒක නිසා මේ y වල සංගුණකේ 2 කරගන්න පළවෙනි සමීකරණය ගුණ කරනවා 2කින්. පළවෙනි සමීකරණය ගුණ කරන 2කින්. එතකොට අපිට ලැබෙනවා එහෙම සමීකරණයක්. දැන් මේකේ 2යි මේකේ දින 2යි. එතකොට 2යි 3යි සමීකරණ දෙක එකතු කරන්න. x උක්ත කරගන්න. x උක්ත කරගත්තට පස්සේ අපිට ලැබෙනවා x සමානයි 6. මම දැන් x සමානයි 6 මෙතන සමීකරණයකට ආදේශ කරනවා. x සමානයි 6 එකට ආදේශ. බලන්න මෙතන කරපු දේ x ඍණ y සමානයි 5 කියන මේ සමීකරණය ගත්තා. මේක තමයි පළවෙනි සමීකරණය. එතෙන්දි මම x සමානයි 6 x වෙනුවට ආදේශ කරා 6යි ඍණ y සමානයි 5යි. ඍණ y තියෙන නිසා මම y උක්ත කරගන්න එහා පැත්තට ගෙනිච්චා. මේ දාන 5 මේ පැත්තට ගියා 6න් 5 කඩු කරාම 1යි. y සමානයි 1යි. ඒතර පිළිතුරු දෙක x සමානයි 6යි y සමානයි 1යි. පිළිතුර වශයෙන් ලැබෙන x සමානයි 6යි y සමානයි 1යි. දැන් අපි මේ හැදූ ක්‍රමය වීජීය ක්‍රමය. ඊට පස්සේ අපි බලමු ප්‍රස්ථාරික ක්‍රමය. දැන් දරුවනේ අපි යමු ප්‍රස්ථාරික ක්‍රමයෙන් විසඳන විදිය සොයාගන්න. දැන් මම පළවෙනි සමීකරණය ගන්නවා. මෙහිදී මම x ට අගයන් දෙන නිසා y උක්ත කරගන්න. දැන් බලන්න x ට මම අගයන් 3ක් දුන්නා. 0 1 5. y ට පිළිතුර ලබා ගන්නකොට මම මේ x ට මේ බිඳුව ආදේශ කරනවා. ඒතර බිඳුව දැම්මහම බිඳුව අඩු කිරීම 5 කියන්නේ ඍණ 5යි. දෙවෙනි අවස්ථාවට යන්න මෙතෙන් දෙන්නේ 1 x ට 1 අඩු කිරීම 5. 1 අඩු කිරීම 5 කියලා කියන්නේ ඍණ 4යි. මම තව ටිකක් දුරස් අංකයක් දැම්ම 5. මෙතන 5 දැම්මම 5 අඩු කිරීම 5 කියලා කියන්නේ බිඳුවයි.
දැන් බලන්න මේකේ පටිපාටිගත යුගල එකේ ඍණ 4 පහේ බිඳුව. දැන් මම මේ පළවෙනි සමීකරණේ පටිපාටිගත යුගල 3ක් ලබා ගත්තා. මම දෙවෙනි සමීකරණයට යනවා. මෙතෙන්දි කරා 2y යුක්ත කරගන්න ඕන හින්දා දාන 5x සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනිච්චා. ඍණ 5x දාන 32. ඊට පස්සේ මුළු සමීකරණයම දෙකෙන් බෙදන්න. මෙතන මුළු සමීකරණෙම දෙකෙන් බෙදනකොට මෙතන දෙක ඉවත් වෙනවා y වෙනවා. මෙතන ඍණ 5 බෙදීම 2 32 දෙකෙන් බෙදුවම ධන 16යි. දැන් මම එයාගේ එක්ස්ට්‍රා ගෑන් ටිකක් දෙනවා. මෙතෙන්දී එක්ස්ට්‍රා ගෑන් දෙනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනි. මෙතන දෙකෙන් බෙදලා තියෙන නිසා මෙතන දෙකෙන් බෙදෙන සංඛ්‍යා තුනක් මේ එක්ස්ට්‍රා ලබා දෙන්න. මෙතන බිඳුව දැම්මම ගුණිතයක් නිසා මේක සියල්ලම බිඳුව වෙනවා. එතකොට පිළිතුර වශයෙන් ලැබෙන ධන 16යි. මෙතෙන්දී x ට මේ අවස්ථාවේදී 2 දෙනවා. එතකොට 2 මේ දෙකත් එක්ක ගුණිතයේදී කැපිලා යනවා. එතකොට ඍණ 5යි ධන 16යි කියන්නේ ධන 11යි. නැවත 4 ආදේශ කරනවා. ඍණ 5 ගුණ කිරීම 4 බෙදීම 2. එතෙන්දී 2යි මෙතන 4යි සුළු වෙලා 2 ලැබෙනවා. දෙවරක් 5 10යි ඍණ 10යි ධන 16යි කියන්නේ ධන 6යි. දැන් බලන්න මේකේ පටිපාටිගත යුගල බිඳුවේ 16 4 6 බිඳුවේ 16 2 11 4 6. දැන් අපි යන් මේ පටිපාටිගත යුගල ප්‍රස්ථාරයකින් අඳින්න. දැන් මම මේ විදියට y අක්ෂයයි x අක්ෂයයි ලකුණු කරා ඛණ්ඩාංක තලයක් හදාගමු අපි. මෙතෙන්දී අපි සැලකිලිමත් වෙන්න ඕනි. මෙතෙන්දී y වල 16ක් තියෙනවා. ඒක නිසා උඩට 16ක් ගන්න මට අමාරු නිසා මම දෙකෙන් දෙක ලකුණු කරනවා. අපි ලකුණු කරමු. දැන් ළමයි මෙතන x අක්ෂය මෙතන y අක්ෂය මෙතන සංඛ්‍යා එකෙන් එක ගත්තා. මෙතන ගියත්තේ y අක්ෂයේ දෙකෙන් දෙක. අපි පළවෙනි ලක්ෂ ටික ලකුණු කරන්න. බිඳුවේ ඍණ 5. බිඳුවේ ඍණ 5 ලකුණු කරනකොට බිඳුවේ ඍණ 5 මෙන්න මෙතන ලක්ෂය. ඊගට එකේ ඍණ 4 එකේ ඍණ 4 ඊළඟට පහේ බිඳුව. මෙතන ඛණ්ඩාංක 3ක් දැන් ලකුණු කරගත්තා. අපි මේ ඛණ්ඩාංක 3 දැන් සරල රේඛාවකින් යා කරමු. ඊළඟට අපි මේ සරල රේඛාව යා කරාට පස්සේ අපි ඊළඟට මේ ලක්ෂ ටික ලකුණු කරමු. බිඳුවේ 16 දෙකේ 11 ඔයාලා මේ සඳහා ප්‍රස්ථාර කොලයක් ගන්න. 4 6 මම දැන් මේ සංඛ්‍යා 3ක් ලක්ෂ 3 යා කරනවා.
දැන් ඕගොල්ලෝ මේ ලක්ෂ 3 යා කරගත්තාම මේ සරල රේඛා දෙක මෙන්න මේ ලක්ෂයේදී මුණ ගැහෙනවා. ඒ ලක්ෂය ඔයාලා ප්‍රස්ථාරයෙන් හොයාගන්නකොට හරියටම එන්නේ 6 1. දැන් මෙතෙන්දී ලබා ගන්න 6 1 කියලා කියන්නේ x සමානයි 6යි y සමානයි 1යි. දැන් ඔයාලට මතක ඇති මං බීජීය ක්‍රමයෙන් හොයනකොටත් අපිට ලබා ගත්තේ x සමානයි 6යි y සමානයි 1යි. දැන් හොඳින් බලන්න මේ සමගාමී සමීකරණ දෙක විසඳලා ප්‍රස්ථාර ක්‍රමයෙන් ලබා ගත්තේ 6 1 කියන x කණ්ඩාංකය 6යි y කණ්ඩාංකය 1යි කියන සංඛ්‍යාව බීජීය ක්‍රමයෙන් හෙව්වහම ලැබුණේ x සමානයි 6යි y සමානයි 1යි කියන කණ්ඩාංක දෙක. මේකෙන් අපිට තහවුරු වෙනවා බීජීය ක්‍රමයෙන් හැදුවත් ප්‍රස්ථාරික ක්‍රමයෙන් හැදුවත් එකම පිළිතුරක් ලැබෙන බව. දැන් පුතාලට මම තවත් ගානක් ඒ විදිහට හදන්න කියලා දෙනවා. බලන්න ඒ ගානක් මාත් එක්කම හදන්න සූදානම් වෙන. මේ සඳහා ප්‍රස්ථාර කොටයක් සූදානම් කරගන්න ඔයාලා. මේක ඇවිල්ලා බීජීය ක්‍රමයට ඉස්සෙල්ලා හදලා බලමු. මේක x වල සංගුණකය 2යි, මේක x වල සංගුණකය 4යි, y වල 1යි, y වල 3යි. මම මේක සංගුණකය 3 කරගන්න පළවෙනි සමීකරණය ගුණ කරනවා 3. ඔන්න මට දැන් තුන්වෙනි සමීකරණයක් ලැබුණා. 6x ඍණ 3y සමානයි 24යි. මම දැන් දෙවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණයයි මෙයා ධන මෙයා ඍණ නිසා එකතු කරනවා. එතකොට 6යි මෙතන 4යි 10යි x ලැබෙනවා. මෙතන 24යි 6යි 30 ලැබෙනවා. මේ ඍණ 3යි y ධන 3යි y ඉවත් වෙනවා ධන ඍණ නිසා. ඊට පස්සේ මම x සමානයි 3 එකට ආදේශ කරනවා. බලන්න මම කරන්නේ x සමානයි 3 මේ පළවෙනි සමීකරණය අරගෙන ආදේශයක් කරන්න හදනවා. 2x මේ ඍණ y සමානලක් මෙහා පැත්තට දැම්ම ධන y 8 මේ පැත්තට ගන්න. එතකොට පිළිතුර හැටියට ඍණ 2 ලැබෙනවා. දැන් පිළිතුර දෙක වන්නේ මම උඩින් ලියන්නම් x සමානයි 3යි y සමානයි 2 ඍණ 2. දැන් බලන්න පහසු ඉස්සෙල්ලට වඩා කලින් ඉක්මනින්ම හදන්න පුළුවන් වුණා. දැන් අපි යමු ප්‍රස්ථාරික ක්‍රමයට විසඳන විදිය. දැන් අපි පළවෙනි සමීකරණය අරගෙන ඒකේ y උක්ත කරගමු. එන්නේ අපි x ටාගයන් දෙනවා. දැන් බලන්න x ට දීපු අගයන් බිඳුව. එතකොට දෙවරක් බිඳුව බිඳුවයි මෙතෙන්ට ලබා ගන්න පුළුවන් ඍණ 8. මෙතෙන්දී x ට අපි දෙනවා 1 කියන සංඛ්‍යාව දෙවරක් 1 පුන උනාම 2යි 2යි ඍණ 8යි කියන්නේ ඍණ 6යි. තුන්වෙනි අවස්ථාවට යන්න 2 ගුණ කිරීම 2 දෙවරක් 2 4යි ඍණ 8යි ඍණ 8යි ධන 4යි කියන්නේ ඍණ 4යි. මම දැන් දෙවෙනි අවස්ථාවට යනවා. මෙතෙන්දි බලන්න 3යි y තියෙද්දි ධන 4යි x සමාන ලකුණත් එක්ක එහා පැත්තට ගියා ඍණ 4යි x මෙතන ධන 6
මම මේකේ මුළු සමීකරණයම 3න් බෙදනවා. දැන් බලන්න ඉතින්දී x කියන සංගුණකයත් එක්ක ඍණ 4 යෙදিলা තියෙන ඒක බෙදලා තියෙන 3න් මම ඒ සඳහා x ට අගයන් දෙනකොට සැලකිලිමත් වෙනවා බෙදෙන සංඛ්‍යා දෙන්න. දැන් බලන්න y ට ලබා ගන්න විදිය මෙතෙන්ට බිඳුව දැම්මහම මේ ගුණිතයක් නිසා මේ සියල්ල බිඳුව වෙනවා. ඒතකොට පිළිතුර වශයෙන් ලැබෙන්නේ ධන 2. මෙතෙන්දී x ට 3 ලබා දෙනකොට 3 මම පොඩ්ඩක් පෙන්නන්නම්. ගුණ කිරීම 3 එන්නේ මේ 3යි මේ 3යි කැපිලා ඉවත් වෙනවා. එතන ලැබෙන්නේ ඍණ 4. ඍණ 4යි ධන 2යි කියන්නේ ඍණ 2යි. ඊළඟ අවස්ථාවට යමු. දැන් අපි මෙතෙන්ට 6 යොදමු. 6 යෙදුවට පස්සේ 3ව 1යි 3ව 2යි ඍණ 4 ධන 2කින් ගුණ වුණාම ඍණ 8යි ඍණ 8යි ධන 2යි කියන්නේ ඍණ 6යි. දැන් මෙතෙන්දී පටිපාටිගත යුගල අපි ලබා ගන්න බිඳුවේ ඍණ 8. මෙතෙන්දී 1 ඍණ 6 2 ඍණ 4 මම එකම කරනවා. දැන් මම ලබා ගන්න මෙතන තියෙන පටිපාටිගත යුගල බිඳුවේ ධන 2 3 ඍණ 2 6 ඍණ 6. දැන් මම ඔයාලත් එක්ක කණ්ඩාංක තලයක් අඳින්නම්. ඔයාලට මේ x අක්ෂයයි y අක්ෂයයි ඇඳලා දැන් ලකුණු කරගන්න යම්. මෙතෙන්දී x ට තියෙන විශාලම සංඛ්‍යාව 6, y ට තියෙන විශාලම සංඛ්‍යාව ධන 2යි ඍණ 6යි. එතකොට 8ක් ලබා ගන්න. මෙතෙන්දී අපි 6ක් ලකුණු කරමු. දැන් බලන්න මම මේක දෙකෙන් දෙකට ගත්තේ ඍණ 2 ඍණ 4 ඍණ 6 ඍණ 8 මෙතන ධන 2 ධන 4. දැන් යම් කණ්ඩාංක ටික ලකුණු කරන්න අපි. පළවෙනි එක බිඳුවේ ඍණ 8. 1 ඍණ 6. 2 ඍණ 4. දැන් මේ කණ්ඩාංක 3 සරල රේඛාවකින් යා කරන්න. දැන් බලන්න මම මේ ලක්ෂ 3 මේ සරල රේඛාවකින් යා කරා. දැන් ඊට පස්සේ අපි මේ ලක්ෂ 3 ලකුණු කරමු. බිඳුවේ ධන 2. 3 ඍණ 2. 6 ඍණ 6. දැන් මම මේ ලක්ෂ 3ක් සරල රේඛාවකින් යා කරනවා. දැන් මම මේ ලක්ෂ 3ක් යා කරා. යා කරාට පස්සේ අපිට මෙන්න මේ ලක්ෂයේදී තමයි මේ සරල රේඛා දෙක මුණ ගැහෙන්නේ. ඒ සරල රේඛා දෙක මුණ ගැහෙන ලක්ෂය වෙන්නේ 3 ඍණ 2. එතකොට x සමානයි 3යි y සමානයි ඍණ 2යි. දැන් ඊට කලින් මම කියලා දීපු වීජීය ආකාරයට විසඳනකොට ඕගොල්ලන්ට මතක ඇති එතෙන්දි ලැබුණේ x සමානයි 3යි y සමානයි ඍණ 2යි. දැන් මේ අනුව අපි නිගමනයකට එන්න පුළුවන් වීජීය ක්‍රමයට හැදුවත් රස්තාරික ක්‍රමයට හැදුවත් මේ පිළිතුරු දෙකම එකක් කියලා තහවුරු වෙනවා.
දරුවන්ට දැන් මම කියලා දුන්නු ගණන් දෙකක් උදාහරණ දෙකකින් පැහැදිලි කරා. දැන් පුතාලට තියෙන්නේ අපිට 12යි එක අභ්‍යාස මාලායි පළවෙනි ගණන් දෙක ඔයාලා හදන්න. මේ දිනවල ගෙදරට වෙලා නිකම්ම ඉන්න එපා. ඔයාලට දැන් ළඟ එන විභාගෙට සූදානම් වෙන්න ඕනේ. මේ දිනවල කොරෝනා නිසා අපි ව්‍යාප්තිය නිසා ගෙදරට වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් පැය ගාන කාලසටහනක් ඔයාලා හදාගෙන ඒ පැය ගානට මේ ගණන් විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල මේ විදිහට විෂයන් බෙදාගෙන කරන්න උනන්දු වෙන්න. ඒකේ පිළිතුරු ගණන් වල පිළිතුරු මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි ප්‍රස්තාරවල ඉතිරි කොටස් මේ විදිහට සාකච්ඡා කරමු. එහෙනම් ඔයාලා සියල්ලටම සුබ දවසක්.